ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาภาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณเนสัตถิงอาจีวัตถมกสีลัมดัมมังสาธุกังสุรักขิตังกัตตาอัปปมาเดนสัมปาเดตับบังนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะමදයි පින්නතුනි අදත් අපේ ජීවිත සුද්ධියට උපකාර වෙන යම් කිසි කොටසක් දැන ගැනීමටයි අපි උත්සාහවත් වෙන්නේ දැන් මේ කාලේ. ඒකට මේ දැන ගැනීම බුද්ධ ධර්මයේ තුලින්ම සිදු විය යුත්තක්. වෙන මොනම ධර්මයක් තුලින්වත් සිදු විය යුත්තක් නොවේ. එසේ කියන්නේ එහෙම කියන්න අපට අවසර තියෙන්නේ බුද්ධ ධර්මයේ කිව්ව හැටියේ ඒ බුද්ධියෙන් සකස් වූ ධර්මයක් නිසා. ඒකට කියනවා බුද්ධ ධර්මය කියලා. බුද්ධියෙන් සකස් වෙන්නේ කිව්වේ දුකෙන් නිදහස් වීමට උවමනා කරන සංයෝගය. ඒකට එක්කාසු කළයි ඒ ධර්ම නියාමයේ නැත්තම් ධර්ම විග්‍රහය ඉස්සරහට දාන්නේ. ඒකට කියනවා බුද්ධ ධර්මය කියලා. ඒකට අපි කෙටියෙන් කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා ඒක බුද්ධ ධර්මය කියන්නේ. ඒක නිසා නෙමෙයි කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ බුද්ධිය කැවිච්ච ජීවිතයක්. ඒක නිසා ඒ ජීවිතය තුලින් නිකුත් කරන්න බෑ බුද්ධියට අදාළ නොවන ප්‍රකාශයක්. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා බුද්ධ ධර්මයේ කියවට වරදක් නෑ. නමුත් ඒකේ නියමාර්ථය අපිට වැටෙන්න ඕන ඒ හැම ධර්මයක් එක්කම බුද්ධි මිශ්‍රණයක් පවතින නිසා. ඒ මොකද්ද බුද්ධි මිශ්‍රණය කිව්වේ? දුකෙන් නිදහස් වීම සඳහා එහි රුකුලක් එහි ක්‍රමයක් අඩංගු කළයි ඒවා ඔක්කොම උන්වහන්සේලෝ මේ ඒ ධර්ම ඉස්සරහට වැටේ. එතකොට දැන් මේ අපි කවුරුත් ඒ අපේ දුක්බර ජීවිතය නිර්වුල් කර ගැනීමට සහායක් තමයි මේ අපතන්නේ. අපි ලෝකේ නොයෙකුත් ආකාර වලින් අපි ඒ සහාය පැතුවා. දැනටත් ඒක තමයි කරගෙන යන්නේ. නම් තාම ඒ නිර්වුල අපට හම්බ වෙලා නැහැ. ඒ නිර්වුල හම්බ වෙනකන් අපි මේ උත්සාහය දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ කාරණේ විසඳන්න බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරපු පඤ්ඤ වේයාකරණ සූත්‍රය කියන අංගුත්තර නිකායේ තියෙන මේ ප්‍රශ්න විසඳන දේශනා තමයි අද මේ විස්තර වෙන්නේ. ඒකට ප්‍රශ්නේ කියලා කතා කරනකොටම
ජීවීන් වශයෙන් හැම ඊටාම පුංචි ප්‍රාණියාගේ ඉඳලා විශාල ප්‍රාණියා કોઈ ප්‍රමාණික කමක් නැහැ. හැම සතෙක්ම හැම ජීවියෙක්ම ප්‍රශ්නයක් විසඳන එක තමයි මුළු ජීවිතේ කරන්නේ. මුළු ජීවිතේම කරන්නේ ප්‍රශ්නයක් විසඳනවා. ඒක ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ප්‍රශ්න වැලක් එක්ක ජීවිතයක් ඉස්සරහට යනවා කිව්වේ ඒ යන යාම ඒ යන ගමනට සංසරණය කියලා කිව්වා. සංසරණය කියලා කිව්වා. ඒකට රුකුල් දෙන ක්‍රියාවට කිව්වා ඇලීම කියලා. ඒකට ඇලීමක් නිසා සංසරණයක් වෙනවා. මේ ඇලීමේ කියලා කිව්වේ මොකද්ද? අර ප්‍රශ්න විසඳීමක්. ප්‍රශ්නේ කියලා කිව්වේ යම් කිසි නිගමනයක් ගැනීමට දෙන්නා වූ ඉංගියක්. නිගමනයක් සඳහා දෙන්නා වූ ඉංගියක්. මේකට මොකද කළ යුත්තේ? ඒකයි මේ ප්‍රශ්නේ. ඕනම කෙනෙක් ඔය කරුණ ඔය යටතේ ඔය ක්‍රමයේ යටතේ තමයි ප්‍රශ්නය අහන්නේ. ඒකට ඊට පස්සේ ඒක විසඳුම එක එක ආකාරවලින් ලැබෙනවා. නමුත් නිත්‍ය විසඳුම නෙවෙයි. ඒකට අපි කියවන සනාථ කරන්න. දැන් අපි බැලුවොත් අපිට හිත ඇතුලේ උපදින උණුගමම්ම කියන්නේ දවසකට කීප විටක් 1000ක් මතුවෙනවා. ඒ 1000ට දැන් මම මොකද කරන්නේ කියන ප්‍රශ්නය අපේ තුල එනවා. ඊළඟට අපි ওই 10 නිවීම සඳහා මා විසින් කළ යුත්තේ මොකක්ද කියන එකට පුරුදු පිළිතුරක් තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන පිළිතුරක්. ඒ පිළිතුර තමයි ආහාර ගැනීම කියන්නේ. නමුත් ප්‍රශ්නය විසඳිලා නැහැ. తాවකාලික සැනසෙල්ල, తాවකාලික මුවාවක් විතරයි අපි ඒ ආහාර වලින් මොකක් හරි කෑමකින් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ මුවා වුණා විතරයි. අයින් වුණා විතරයි. ප්‍රශ්නෙට සදාකාලික ස්ථීර පිළිතුරක් දීලා නැහැ කවුරු. අපිට බඩගින්නක් එනවා, කෑම ගන්නවා, තව ටිකක් වෙලා යනකොට බඩගින්නක් එනවා, තවත් මොනවා හරි ගිවිනවා. ඔය විදිහට අපේ අර ප්‍රශ්නයි විසඳුමයි එක රොත්තට යනවා. ඔය ප්‍රශ්නේ විසඳුමයි එක තමයි අර ඇලීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ ඇලීම කියන එක නිසායි, ඒ ඇලීම නිසායි සංසරණය කියලා දිගින් දිගට නොනවති අයිති වෙන බඩගිනි නිදිමත ආදී මේ ඔක්කොම එක්කම අපි ඇදීගෙන යන්නේ ඔය වැරදි විදිහට ප්‍රශ්නය විසඳපු නිසායි. දැන් ප්‍රශ්නයක් කිව්වහම බාහිරින් එන එක. දෙන්නේ අතරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ කියන්නේ සිද්ධියයි වේරුමයි කියන දෙපැත්තක් එකයි මේ ප්‍රශ්න විසඳුම කියන මේ දෙක සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේක කෙනෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන්න එකක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේම සංඝයා වහන්සේට කතා කළා මහණෙනි මේ ප්‍රශ්න විසඳීමේදී පිළිපැදිය යුතු ආකාරයක් බුදුහාමුදුරු ඉදිරිපත් කළා. ඒ පිළිපැදිය යුතු ආකාරය එක ප්‍රශ්නයයි පිළිතුරයි කියලා උන්වහන්සේ ඉස්සරහට දැම්මේ නැහැ. උන්වහන්සේ 4 ආකාරයකින් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට උන්වහන්සේ කරුණු පෙන්නනවා. එතකොට මේ 4 ආකාරයකින් කිව්වහම මේ ලෞකික ජීවිතය හෝ වේවා ලෝකෝත්තර පැත්ත හෝ වේවා මේ දෙකක් ජීවිතයක් එක්ක රැවුදෙනවා.
ඕක ආගමිකයන් වශයෙන් වෙන් කරන්න බෑ. කාටත් ඔය ලෞකික ලෝකෝත්තර කියන එක සත්‍යයා කියන හැම ජීවියෙකුගේම ජීවිතේ එක්ක බලපාන කොටස් දෙකක්. ඒක ආගම් වශයෙන් මේ මිනිස්සු හදාගෙන ඉතින් එක එක කොටස් වෙන් වෙලා ඉන්න. නමුත් මේක કોઈ සතාටත් හිමි එකක්. ලෞකික අයිතිවාසිකම ලෝකෝත්තර අයිතිවාසිකම. ලෞකික අයිතිවාසිකම මේ කිව්වේ යම් තාක් කල් ලෝකේ ජීවත් වෙන්නේ මේ සංසරණේ සිද්ධ වෙන්නේ ඒ තාක් කල් ලෞකික අයිතිවාසිකම. ලෝකෝත්තර අයිතිවාසිකම මේ කිව්වේ කවදා හරි ලෝකෙන් අයින් වෙන අවස්ථාව ලෝකෝත්තර අයිතිවාසිකම. එතකොට මේ දෙකෙන් යම් කිසි කෙනෙක් කිව්වොත් ලෞකික ඕනේ නේ. ඒක මා කරදරයක් කරච්චලයක්. මම ලෝකෝත්තරේ යනවා කියලා ඒක කරන්න බෑ. යා ලෞකික ජීවිත ගැන ගත්තොත් දවසක්තු ලෞකික ජීවිතය ගැන වැද්දෝ ලෞකික ජීවිතය මිලේච්ච මිනිස්සු ඒ ලෞකික ජීවිතය ගැන. ඒතකොට ඔයින් පන්නලා එන්න ක්‍රමයක් නෑ. ඒක නිසා ලෞකික ජීවිතයේ අස්සෙන් ඕන ඒ ලෝකෝත්තර ජීවිත රටාව සංවිධානය වෙන්න. ඒකත් අපි හිතන හැටි නෙවෙයි. ඒ ලෝකෝත්තර ජීවිත රටාව සංවිධාන වීමට තරම් සුදුසු ඒ தත්ත්වය උදා කර ගැනීමට තරම් ශක්ති සම්පන්න தත්ත්වයක් ලෞකික ජීවිතයේ අස්සෙන් සංවිධානය වෙන්න. ඒකට කිව්වා ප්‍රඥාව. ඒ ප්‍රඥාවයි කියන ඒ ශක්තිය එනතුරු ලෝකෝත්තර කියන මේ පංචකාමයට එක්ක වෙලිලා ඒයින් පීඩා විඳින තත්ත්වෙන් අයින් වීමට හැඟීමක් එන්නෙම. ඒ හැඟීමක් එන්නතේ කිව්වේ ඒ ගැන විසඳුමක් දෙන්න උවමනා කරන දැනීම් රටාව ගොනු වෙලා නැහැ. නිවැරදි විසඳුමක් දීමට උවමනා කරන දැනීම් රටාව ගොනු වීමට කියනවා ප්‍රඥාව. ඒ ප්‍රඥාව සකස් වීමට ලෝකයේ දෙස හරියට බලන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි බලනවා ලෝකේ අපිට පේනවා. නමුත් අපට අර ප්‍රඥාව කියන ගුණමහිමය මතුවෙන තැනට වමනා කරන දර්ශනය ලෝකයේ පිළිබඳව ලබන්නේ සෑහෙන අයිතිවාසිකමක බලයේ පිණි. එතකොට ඒ ලෝකයේ හරියට දකින්න වෙලාවට යාට පුළුවන්කම තියෙන්න ඕන ඒ දකින්න දෙයි තියෙන කරුණු විග්‍රහ කරන්න. ඒකේ විග්‍රහ කිරීමේ ශක්තිය උඩ එයින් Tamante සිදුවෙන අර්ථානාර්ථ තීරණය කරලා ඕන අර කියන නිවැරදි තීරණයක් කර ගැනීමේ ප්‍රඥාව සංවිධානය කරන්න නැත්නම් ඒක බෝ කරගන්න වැඩි කරගන්න. එතකොට මේ ප්‍රශ්න විසඳුමෙන් මේ බුදු පියාණන් වහන්සේ පෙන්වන ප්‍රශ්න විසඳුම් හතරෙන් පෙන්වනවා ඒ තත්ත්වයට වැටීමට තමන් විසින් නිගමන ගත යුතු පිළිතුරු දිය යුතු ආකාරය. ඒකට අපි බාහිර කෙනෙක් ප්‍රශ්න ඇහිීම ගැන දෙන පිළිපදින ක්‍රමයක් හැටියටයි මේවා පොතපතේ සඳහන් වෙන්නේ. ඒකත් අපි මතක් කරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට උන්වහන්සේ කෙලින්ම උත්තර දෙනවා තියෙනවා. ඒ වගේම ඒක ගැන සොයා බලලා උත්තර දෙනවා තියෙනවා. ඊළඟට ප්‍රශ්න තර්ක කළා උත්තර දෙනවා තියෙනවා. ඊළඟට උත්තර නොදී අයින් කරනවා.
එතකොට ඒ විසඳුම ඒ නිගමනය ඒ නැත්නම් ඒ විස්තරය කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ආකාරයයි. හොඳයි. අපි දැන් අවුරුදු 2535කට පස්සේ ඕක කියවලා ওই විදිහට අපිට ඇති වෙන වැඩේ මොකද? බුදුහාමුදුරුවෝ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ මෙහෙම. ඒ මොකද්ද? අත්ති භික්කවේ පඤ්ඤා ඒකාංශ ව්‍යාකරණතෝ ඒකාංශ ව්‍යාකරණීයෝ එයින් පෙන්වන්නේ මොකද්ද? සමහර ප්‍රශ්න තියෙනවා අය ඒ ප්‍රශ්නයට ඒකාන්තයෙන්ම ඒ ප්‍රශ්නේ එක්කම පිළිතුරු දෙන්න. එතකොට දැන් මේ බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රශ්න වලට පිළිතුරු දීලා තියෙනවයි කියන එකයි මේ කියන්නේ. ඒතකොට එදා ඒ උන්වහන්සේ කරපු ක්‍රියාව එක්ක අපේ ජීවිතේ එක්ක ඇති වෙන සම්බන්ධය මොකක්ද? අපේ උත්තරමකේ අපේ ශාස්ත්‍රවරයාගේ ශ්‍රේෂ්ඨත්වය හිතා ගන්න පුළුවන්. නමුත් අපට කිසිම වැඩක් වෙන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ හපංකම් කියන්නේ නෙවෙයි මේ දේශනා පෙන්නේ. ලෝකයාගේ යහපත පිණිස පරිහරණය කිරීම සඳහායි ලෞතර බුදුවරේ ධර්ම දේශනා. දැන් මෙතන පළවෙනි ප්‍රශ්න ක්‍රමයේ පෙන්වුවා අපි අත්තිවික්කවේ පඤ්ඤා විභජ්‍ය ව්‍යාකරණීය තවත් තේනේක ප්‍රශ්න විසඳීමට උවමනා කරන තව කොටසක් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරපුවාම ඒ ගැන විපරම් කළා. විපරම් කරන්නේ කිව්වේ ඒ ගැන හොඳ නරක දෙක විමසලා හොඳ පැත්ත අල්ලලා පිළිතුරු දෙන අවස්ථාව. එතකොට තුන්වෙනි එක කියනවා බුදුහාමුදුරුවෝ අත්ති භික්කවේ පඤ්ඤා පරිපුච්ඡා ව්‍යාකරණීයෝ නැවත නැවත ප්‍රශ්න අහලා ඒක හොඳට ඒකේ නිර්වුල් භාවය මතු කරගෙන ඒකට ඒ ආකාරයෙන් පිළිතුරු සැපිය යුතුයි. පිළිතුරු සැපෙව්වා කියන ඒ බුදුහාමුදුරන්ගේ ක්‍රියාවේ විදිහට විස්තර වෙනවා. ඊළඟට අත්තිභික්කවේ අඤ්ඤා තපනියෝ තවත් තියෙන ප්‍රශ්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. ඒක අස් කරනවා, තබනවා. ඒකට පිළිතුරක් සොයන්නත් බෑ, දෙන්නත් බෑ, ඇත්තෙක් නෑ. ඒක ප්‍රශ්නේ විතරයි. විසඳුමක්. ඒත් එහෙම ප්‍රශ්නක් බුදුහාමුදුරුවෝ එහෙමත් පිළිපදලා තියෙනවයි කියන එක සඳහන් වෙනවා. ඒත් දැන් මේ අපි මේ විස්තර මේ ධර්ම දේශනාව කරපු උත්තරමයව පාවිච්චි කරපු හැටි පොතේ සඳහන් වෙන හැටි කිව්වේ. නමුත් මේ ප්‍රශ්නය අපි මුලින්ම කිව්වා මේ ක්‍රමයේ මේ தত্ত্বය ලෞකික ලෝකෝත්තර. කියන සසරට වැටිච්ච පුජ්‍යලයා සසර ගමන නිර්වුල්ව ගෙන යාමටත් සසරින් බේරීමේ අයිතිවාසිකම් ලබන පුජ්‍යලයා ඒට කටයුතු සම්පාදනය කිරීමටත් මේ ප්‍රශ්න විසඳුමේ අස්සේ ඒ කාරණා දෙකටම උදව් තියෙනවා කියන එකයි අපි මුලින් කිව්වේ. එතකොට දැන් අපිට අපේ ජීවිතය පිළිබඳව මතුවෙන ප්‍රශ්න. එකම ප්‍රශ්නය අස්සේ විසඳුම් හතරක් තියෙනවා. නමුත් මේ එක එක වෙලාවට අරයාගේ ප්‍රශ්නෙට මෙහෙම උත්තර දෙන්න ඕන. ඒක తాවකාලික වශයෙන් අවස්ථානුකූලව ඒ ගැළපෙන විදිහට ඒ සාමාන්‍ය අදහස් ගනුදෙනුවක් ඒ විදිහට කරන්න ඉඩකඩ තියෙනවා, අවසර තියෙනවා. ඒකට තහනමක් නැහැ. නමුත් මේක ජීවිතයක් පිළිබඳව වග කියා ගැනීමේ යෙදෙන පුජ්‍යලයාට නිශ්චයාකාරයෙන්ම වගකීම
සාර්ථක කර ගැනීමට දීලා තියෙන රුකුලක්. අපි ගම්මු යම් කිසි පුද්ගලයෙක් ලෞකික ජීවිතය පිළිබඳව ඔහුගේ හැම පුද්ගලයාටම හැම කෙනාටම ලෞකික ජීවිතය පිළිබඳව ප්‍රශ්නේ මහා ලොකුවට මහා මෙරක් වාගේ ඉස්සරහා රැවදෙනවා. ඒ රැවදීමේ අවස්ථාව එක්කෙනෙකුට නෙමෙයි කාටත් ඒ රැවදීමේ අවස්ථාව තියෙනවා. එතකොට යම් කිසි ඥානවන්ත පුද්ගලයෙක් ඒකට පිළිතුරු සැපීමේදී ඔහු විසින් ඒ එකම ලෞකික ජීවිතයේ කරදරෙන් තොර පීඩා නැතුව යම්තා කල් ද ජීවත් වීමට පුළුවන්කම තියෙන්නේ ඒ තාක් කල් ජීවිත පීඩාවල් වලින් නිදි ජීවිතේ ඉස්සරහට ගෙන යාමේ ප්‍රශ්නේ කාතුලක් තියෙනවා. ඒක පැය ගානක් ජීවත් වෙන ඉතාම වර්ධ වයසට පැමිණිච්ච පුද්ගලයාගෙත් එයා දන්නේ කොයි විදිහේ මරණයටපත් වෙයිද කියලා. එයා ගාව නිතරම තියෙනවා කොහොමද මම මේ ජීවිතේ නිරවුල් කරගන්නේ කියන හැඟීම තියෙනවා. එයාට තේරෙනවා බෑ කියලා. නමුත් ප්‍රශ්නේ අයින් වෙන්නේ නැහැ. අපි ගත්තොත් මුල් වයසේදී එක වයස් තරම් ඒ ජීවිත වලට හිමි වෙනවා. ඒ කොයි අවස්ථාවේ වුණත් එයා ඉන්න තැන ඉඳලා ඉදිරියට යන්න. එයාගේ තියෙනවා කලේතු දේවල් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්න. අපි ගත්තොත් දැන් බාල වයස අයින් කළා ඉදිරියට යන වයසේ වශයෙන් ගෘහස්ත ජීවිතයට ඇතුල් වෙන සමය වශයෙන් ගත්තොත් තරුණ ජීවිතේ එයා රැකියාව තියෙනවා මේ ඔක්කොම තියෙනවා. ඒත් එයා යුග ජීවිතේ නැත්නම් ගෘහස්ත ජීවිතයට පත් වෙනවයි කියන මේ කාරණේදී මේ කියන විසඳුම හරිවැරදි තෝරලා විසඳීම තර්ක කළා විසඳීම ඒ වගේම විසඳන්න බැරි කොටස අයින් කිරීම කියන ඔය හතරම තියෙනවා ඒ ජීවිතයේ. ඒ මොනවාද? ඔව් ඉදිරි අනාගතේ ජීවිතය තරා ප්‍රමාණයකින් සනසිල්ල ගෙන යන්න තමන්ට පුරුෂයෙක් නම් සහකාරියක් ස්ත්‍රියක් නම් සහකාරයෙක් කියන මේ දේවල් ගෙන් කොයි එක හොයේවා එයා බලාපොරොත්තු වෙනවා. ඒකයි මා විසින් කළ යුත්තේ. ඒ කියන්නේ සහාය පිණිස සහකාරියක් සහකාරයෙක් කියන වචනයකට ශිෂ්ටාංගයෙන් පාවිච්චි වෙනවා. ඒකට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ඒක. හැබැයි ලෞකික පිළිතුර. ඒකට ඒකේ විසඳනවේ කිව්වේ නෙමෙයි. සොයා බලනවේ බල්ල පිළිතුරු දෙනවේ කිව්වේ මොකද? එයාගේ ජීවිතයේ තරාතිරමට අනුව එයාගේ ජීවිතයේ තරාතිරමට අනුව ගැළපෙන සුදුසු ආකාරයක කෙනෙක් හැර ඉන්හිහා මෙහා ගැළපෙන්නේ නැහැ. මේ ක්‍රියාව මේ සිද්ධිය කෙරෙන්න ඕන. නමුත් මෙන්න මේ රටාව මේ හැඩයට ගිය යුතුයි. අන්න දෙවෙනි පිළිතුර. ඒක විසඳීමක්. ඊළඟට තුන්වෙනි වේ පුද්ගලයා ඒ ගත්ත එක පරිපුච්ඡාව. තවත් එක එක ආකාර වලින් පුද්ගලයන්ගෙන් යම් යම් ආරංචි වලින් විසඳනවා. ඒ තමන් විසින් ගත්තා වූ ඒ තීරණ දෙක එතමාට ගැලපෙන ආදී සෑම අංශයකින් ඒක නිසියාකාර සාර්ථක කිරීමට සුදුසුකම් ඇති පුජ්‍යලයා පිළිබඳව හෝ පුජ්‍යලිය කෙනෙක් පිළිබඳව සෙවිල්ල පරිපුච්ඡාව. එතකොට දැන් ඒ තුනම සාර්ථක වුණාට පස්සේ අර ජීවිතේට මේ කතා කරන්නේ ලෞකික ප්‍රශ්නයක් ගැන. ඒ එකම අදහසට
එයාගේ ඉදිරියට ආපු එක ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරු සැපේනවා ඒ පුජ්‍යලයා ක්‍රම තුනකින්. තවත් එක ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් සම්පූර්ණ මේ ජීවිතයේ පිළිබඳව තීරණේ කාරණා තුනකින් සම්පූර්ණයි. තව ප්‍රශ්නයක් වෙනවා. අපි කවුරුත් අපේ ජීවිත කාගේ විශ්වාස නැහැ මොනවා වෙයිද දන්නේ. බැරි වෙලාවට ලෙඩක් ඇදුනොත් ඔය අතරතුරේ බැරි වෙලා අන්තභාගය හදන ඇඳට උනොත් නැත්තම් මලොත් නැත්තම් යම් කිසි බහිම්බස් වීමක් කියලා දෙන්න දෙපැත්තට විසිරීලා ගියොත් ඒ ප්‍රශ්නේ තමයි තපනීය. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් නැහැ. ඒක වුණාට පස්සේ එතන ඉඳලා ඒක අලුතෙන් ප්‍රශ්නයක්. එතන ඒ ප්‍රශ්නෙට කියනවා තපනීයයි. තපනීය ප්‍රශ්නේ කියයි. එතකොට මේ එක ප්‍රශ්නයක විසඳුම් හතරක් මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. හැම ප්‍රශ්නයකම තියෙනවා විසඳන්න බැරි කොටස. මේ කතා කළේ අපේ ලෞකික ප්‍රශ්නයක් පිළිබඳව. අපි මේ ලෞකික රටාව එක්තරා ප්‍රමාණයක සනසිරිදායක තත්ත්වයක පවත්වා ගැනීමට ඒ සිතට එන අදහසයි මේ අපි ප්‍රශ්නයක් කියලා කිව්වේ. ඒ හැම අදහසක්ම ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කිරීමේ ක්‍රමය තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. ඒවා ඒ ආකාරයෙන් බුද්ධ වචනයට අනුව ඔය රටාවල් හතරට වටනකොට එයා බොහෝම ගණනාවක් කරදර වලින් දුක් සම්පත්තියට ගොදුරුද තිබෙන ඒවායින් ගාද්දුරට බේරියා. ඒ වුණත් ලෞකික ජීවිතයේ ඉදිරියට ගෙන යාමට වැඩි කාලයක් බෑ. ඉතින් සුළු කාලයක සිද්ධියක්. නමුත් මේක අපි ක්ෂණික ප්‍රශ්නයක් ගැන අපි ඉස්සරහට ගත්ත හැටි අන්නේ ක්ෂණික ප්‍රශ්නේ විසඳන හැටි මේ බුදුහාමුදුරු කියන්නේ. ඒ ක්ෂණික ප්‍රශ්නයක්. ඒ ක්ෂණික ප්‍රශ්නේ කිව්වේ මොකද? ඇස කන නාසය දිව ශරීරය මොලේ කියලා අපට ඉන්ද්‍රිය හයක් හම්බෙලා. ඒ ඉන්ද්‍රිය හයට ගොදුරු වෙන හැම නිමිත්තක්ම මොකද්ද කියන එකයි අපේ හැම වෙලෙම ප්‍රශ්නයක් වෙනවා. අපේ සිතට ඒ මොකද්ද? අපි කියමු හැම වෙලෙම දකින්න පුජ්‍යලේ. නැත්තම් හැම වෙලෙම පේන පිච්චිය දොර. ඇහැට හමු වෙන හැම වෙලාවෙම ඒ දොර ගැන අපේ විපරමත් තියෙනවා. ඉස්සෙල්ලක් දැක්ක දොර. පිච්චිය. නමුත් යන්තම් පොඩ්ඩක් හෙල්ලෙනකොට ඒ දොර දිහා බලන්න වෙනවා. එතකොට එයා බලන්නේ නැවත බලන්නේ අලුත් දොරක් දිහා. එතකොට අලුත් දොරේ ගියයි ඉස්සෙල්ල බලපු වෙලාවේදී දොරක් ඉවරයි ඇහත් ඉවරයි. ඇයි හැම වෙලෙම දෙකම වෙනස් වෙන නිසා. එතකොට මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මොළයට හැම නිට්ටක් එක්කම මේ පුජ්‍යලයට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ප්‍රශ්නේ මොකද්ද? ඒකෙන් තමාට ඒ හැමෙරදී එක්ක තමයි මොනවද කළ යුත්තේ කියන්නේ. ඉතින් අපේ හිත ඇතුලින් තීරණයක් නිතර එනවා. කොයි එකෙනුත් කොහොම හරි මම සනසෙන්න ඕන, සප විඳින්න ඕන, ප්‍රීතිය භුක්ති විඳින්න ඕන, විනෝද වෙන්න ඕන, සතුට වෙන්න ඕන. ඔය ප්‍රශ්නයට පිළිතුරුයි නිරන්තරයෙන් අපි සොයන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා ඒ නිගමනය වෙනස්කරන්න තමා තුලින්ම මතු කරන විසඳුම් ක්‍රමය. එතකොට දැන් මේක අපි පිළිවෙලින් ගත්තොත් ඒකාන්ත ව්‍යාකරණීය ඒ පැමිණිච්ච හැටියෙම
ඒ ප්‍රශ්නෙට පළවෙනි පිළිතුර දෙන්න පුළුවන්. මොකද? දැන් ඇහැට දර්ශනයක් වැටිච්ච හැටි. ඒ දර්ශනේ අහවල් එකයි කියා නිගමනයට බහින්න පුළුවන්. එතකොට එක කොටසක් Tamange බලාපොරොත්තුවේ මොකද්ද? අර ආශ්‍රය කරමින් යම් කිසි ආස්වාදයක් විඳීමට යම් කිසි වස්තුවක් යම් කිසි නිමිත්තක් දැන් හමු වෙලා තිනවා මට අහවල් දෙය පේනවා. අපි කියමු හැම වෙලේම කවුරු බාන් සතුටු දර්ශනයක් ඒක යාට හමු වෙලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඒ Tamante ආපු දැකීමේ හැඟීම එක්ක විසඳනයයි කිව්වේ දැන් මගේ ඇසට දර්ශනයක් හමු වෙලා තියෙනවා. ඒ දර්ශනය හමු වීමේදී හමු වීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ සනසිල්ලක්. එතකොට සනසිල්ල ලබා ගැනීමට සුදුසු ආකාරයෙන් මම ඒක ආශ්‍රය කරනවාද? ඒක ආශ්‍රය කළ යුත්තේ කොහොමද? ඒකට ඒ ආශ්‍රය කිරීමේදී සනසිල්ල බලාපොරොත්තු වෙනවා නම් සනසිල්ලේ කිව්වේ පීඩන රිදුම් කැක්කුම් අමාරු නැතුව මට ඒ වස්තුවත් එක්ක කාලය ගත කරන්න වස්තු එක කිව්වයි නිමිත්තත් එක්ක කාලය ගත කිරීමට මා විසින් කළ යුත්තේ මොකක්ද? මම ඒක කෙරෙහි මගේ සිතිවිලි වල පීඩාදායක සංවිධානය ඇතුව ඒක ආශ්‍රය කරන්න නරකයි. මොනවද පීඩාදායක? සිතට ලෝභයෙන් හොඳ නැහැ, ද්වේෂයෙන් හොඳ නැහැ. මෝහයෙන් හොඳ නැහැ. එතකොට මම ඒ පිළිබඳව බලාපොරොත්තුවක් නැහැ. ඒක එක ගැටුමක් නැහැ. මෙන්න මගේ ඒ ප්‍රශ්නේ විසඳීමට මම දෙවනුව තියෙන අධියර දෙවනුව තියෙන ක්‍රමය මම පාවිච්චි කරන හැටි මෙහෙමයි. ඒකට ඒ කිව්වේ මොකක්ද එතන? ඒ කිව්වේ අර ඉස්සෙල්ලා අපි කතා කළා සාමාන්‍ය ලෞකික ලෝක සම්මතයට අනුව යම් කිසි නිගමන මේට අනුව ගන්න හැටි. දැන් මේ පෙන්වන්නේ මොකද්ද? ධර්ම ක්‍රම ඔස්සේ ධර්ම ක්‍රම ධර්මවල සංවිධානයෙන්ම තමන්ගේ ජීවිතයේ සැප ලැබෙන ආකාරයෙන් ඒ වස්තු ආශ්‍රය කිරීමේදී ඒ සනසිල්ල ලැබීමට මෙන්න මෙහෙම හිත තියෙන්න ඕන. එහෙම හිත තියනවා නම් තමයි මේ ප්‍රශ්නේ නිරවුල් වෙන්නේ. ලෞකික වශයෙන් මොකද්ද? සනසිල්ලක් ඇතුව ඒ වස්තුව ඒ නිමිත්ත ආශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කුසලමය හැඩය තමන්ගේ හිතේ පාවිච්චි වෙමින් ඒ නිමිත්ත ආශ්‍රය කළොත් අන්න මට දුකක් නෑ. අන්න తాවකාලික වශයෙන් ප්‍රශ්නේ විසඳුන හැටි. විසඳුනා කිව්වේ දැන් එයා ඒක අර එක කොටසකින් තමාගේ ප්‍රශ්නේ නිරවුල් වෙන්න උවමනා කර එක්තරා කොටසක් සම්පූර්ණයි. එයා දැන් ආශ්‍රය කරන කාලය තුලදී ඒ නිමිත්ත ඇසුරේදී ගත වෙන කාලේ දුකකින් තොර වූ තත්ත්වයක් උදා කරගෙනයි එයා ඒ කාලය ගන්නේ. අන්න ප්‍රශ්නේ දෙවෙනිව විසඳුව පහට. නමුත් බුදුහාමුදුරුවෝ වදාරනවා උතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද ප්‍රශ්න වැලයි. එකෙන් එකට ප්‍රශ්න මතුවෙනවා. උතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේක මට හැමදාම පවත්වන්න පුළුවන්. මේ සම්නසිල්ල හැමදාම පවත්වන්න පුළුවන්. එතකොට ඒකට ප්‍රශ්නේ නිරෝධ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ විසඳෙන හැටි බුදුහාමුදුරුවෝ කියනවා සදාකාලික සනසිල්ල ඔබ බලාපොරොත්තු වෙනවා. සදාකාලික සනසිල්ල බලාපොරොත්තු වෙන නිසායි මේ ලබාපු සනසිල්ල මට සදාකාලික වශයෙන් තියාගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ.
එතකොට ඒ සදාකාලික සැනසෙල්ල ඔය ආකාරයෙන් ඔය කියන දෙවෙනි පිළිවෙතෙන් ක්‍රමයෙන් හරියන්නේ නැහැ. එතකොට සැනසෙල්ලක් ලැබුවා. ලබාපු සැනසෙල්ල සදාකාලිකත්වයට පත් කරන්න නම් ඔය තුන්වෙනි අධීරයට වැටෙන්න ඕනේ. තුන්වෙනි තත්ත්වයට තට්ටුවට වැටෙන්න. ඒ මොකක්ද? ඔය කියන ප්‍රශ්න විසඳලා පරිපුච්ඡාවෙන් පරිපුච්ඡාවෙන් තුන්වෙනි ප්‍රශ්නේ විසඳන්නේ කියන්නේ. ඒ මොකද? ප්‍රශ්නෙට තවත් කරුණු අහලා. මේක වෙන්න පුළුවන් මේ කොහොමද වෙන්නේ? ඒකට හේතු මොනවද? ආදී වශයෙන් ප්‍රශ්න විසඳලා ඕන තුන්වෙනි ප්‍රශ්නේ විසඳන්න. එතකොට එයාට ඒ නිමිත්ත ආශ්‍රය කරන ඇහින් ඒ දර්ශනය ආශ්‍රය කරන පුජ්‍යලයා ලෝභ ද්වේෂ මෝහ වලින් තොර වූ සිතක් තියාගෙන ඒ ආශ්‍රය කරන කාලය තුල එයාට ලැබෙන සංසිල්ල. ඒක අපි සඳහන් කරනවා පින්සිත කියලා කුසලයේ කියලා සඳහන් කරනවා. නමුත් එයා ඊළඟට ප්‍රශ්නයක් අහනවා මේක සදාකාලික පවත්වන්න පුළුවන්ද මේ සංසිල්ල? එතකොට ඒකෙන් එයාගෙන්ම ඒකට පිළිතුරු වෙනවා අර නිමිත්ත පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී ඔය නිමිත්ත නැති වෙනවා. ඒ වගේම ඊට ගොදුරු කරගන්න ඇසක් නැති වෙනවා. ඒ ඇස අයිතිකාරව ක්‍රියා කරන සිතක් නැති වෙනවා. ඒක නිසා මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ නිසා මේ ලැබෙන සැපයට ආශා නොකළ යුත්තක්. මේ කරන්නේ මං ආශා කිරීම. මේක ආශා නොකර අසුරු කිරීමක් කළ යුතුයි. අන්න තුන්වෙනි විසඳුම. මේක ආශා නොකර මේ සැපය භුක්ති විඳිය යුතුයි. ආශා නොකර කිව්වේ ඒකට බැඳුනොත් මේ සදාකාලිකත්වය සනසින අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ගිලිහියනවා. නොබැඳී තිබිච්ච තරමටයි සදාකාලික සනසිල්ල හිමි වෙන සකස් වීම හැදෙන්නේ. ඒක හැදෙනකන් මේ නොබැඳි සිතකින් පුණ්‍ය චේතනාව නැත්තර නිර්වුල් සනසිල්දායක සිටිවිලි රටාව පාවිච්චි කරන්න ඕනේ. ඒ රටාව ඒ සනසිල්දායක தත්ත්වය මතුවන්නේ මේ සිතත් එක්ක අර මේක ඕනයි කියන මෙන්න මේ සැප විහරණේ මට ඕනයි කියන හැඟීම අයින් වෙලා ලැබෙන සැපේ භුක්ති විඳීම විතරයි මෙතන කල යුත්තේ කියන විසඳුම එන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ම කියන දර්ශනය නැත්තම් ඒ සත්‍ය තමා විසින් ඒ දර්ශනය තුලින් ඒ නිමිත්ත තුලින් තමා ලබා ගත්තට ඒක පරිපුච්ඡාවක් වැඩියෙන් සොයමින් විස්තර බලමින් ඒක විශ්ලේෂණය කරමින් ගත්ත තීරණය. ඒ විශ්ලේෂණයට කියනවා පරිපුච්ඡාව. ඒ විශ්ලේෂණය අස්සෙන් තමයි අර කියන නිගමනය එන්නේ මේ ස්වභාවයෙන් එන සනසිල්ල භුක්ති විඳීමට ආශාවක් වුමනාව නැහැ. ඒක බලාපොරොත්තුක් ඕනේ නැහැ. ඒක නිකම්ම තියෙන. ඒක නිකම්ම ලැබෙනවා. ලැබෙන එක භුක්ති විඳින එකයි තියෙන්නේ. මේක මා ළඟ තියෙන දුර්වලකමක ප්‍රතිඵලයක් මේ. ඒක ඕනෑයි කියලා බදා ගැනීම. එතකොට ඒ පරිපුච්ඡාව ක්‍රමය යටතේ මේ තීරණය යම ගන්නකොට වෙන්නේ මොකද්ද? අර සදාකාලික වශයෙන්
තමා සංවිධානය කර ගැනීමට බලාපොරොත්තු වෙන දුකින් නිදහසයි කර ගැනීමට උවමනා කරන ක්‍රියාකාරී රටාවක් අස්සට සිත වැටෙන. ඔක එකපාරක් කළා හරියන්නේ නැහැ. ඉතින් දිගටම කරන එකක්. ඒ රටාව අස්සට සිත වැටුණාට පස්සේ ඒ පුජ්‍යලයාගේ ප්‍රශ්නේ විසඳෙන හැටි ඔහුට පේනවා. ප්‍රශ්නේ විසඳෙන හැටි පේනවා කිව්වේ ප්‍රශ්නේ විසඳෙන හැටි පේනවා කිව්වේ එයාට පේනවා අර රාග චේතනාව තමාගේ සිතෙන් ඒ රාග චේතනාව පාවිච්චි නොවන තරමට ඒ තමාගේ සැනසෙල්ල වැඩි වෙන බව. ඒක නිසා මේ විසඳුම හරි කියලා ඔහු දන්නවා. මේ විසඳුම හරියට හරි වැරදිලා නෑ මට. ඊළඟට තව ප්‍රශ්නයක් මතුවේ. හැම වෙලේම ওই ප්‍රශ්න හතරේ අපේ සිතිවිලි යනවා. ඉතින් අපි නොදන්නා කමට ප්‍රශ්න හතරම විසිකොල්ලා නිකන් ඔය පුළුවන් එකක් කරනවා. නමුත් මේ ප්‍රශ්න හතරම විසඳනකොට තමයි හරියාකාර මේ තත්ත්වය බලාපොරොත්තු ලාභය ගමන්ට ලැබෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ විදිහට මගේ සිතිවිලි බැඳීමෙන් තොර වූ සැපයෙන් යුක්ත වූ ක්‍රමයකින් මගේ ජීවිතය ගත වෙනවා. දැන් හරි. එතකොට බැඳීමෙන් තොර වූ තත්ත්වයට සිත ක්‍රියා කිරීම නිසා මගේ කෙලෙස් අඩු වෙනවා. ජීවිතේ මේ බැඳීමට තියෙන ශක්තිය පාවිච්චි නොකරන නිසා ඒක අඩු වෙනවා. මේක සම්පූර්ණයෙන්ම අඩු වෙන වෙයිද කියන ප්‍රශ්නේ. මේක සම්පූර්ණයෙන්ම මට අඩු කරගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න යන්න නරකයි. සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙන ප්‍රශ්නයක් කිව්වේ. ඒ මොකද? දැන් ඔතෙන්දි මාරේ පස් දෙනෙක් ගැන කතා කරනවානේ අපි. වයින් වෘත්තමාර ඉස්සරහට එන්න පුළුවන්. වෘත්තමාර කිව්වේ ඔය කරගෙන යනකොට මැරෙන්න පුළුවන්. අபிසංකාර මාරෙන්න පුළුවන්. මේ මොකක්ද? තමන් සංසාරේ කරන ලද කුසල් හෝ අකුසල් කොයි එක හරි ඒ අවස්ථාවේදී යම් යම් ආකාරවල විකෘති ලෙඩ හදන්න පුළුවන් අකුසල සංකාරවල ඒ වගේම පුඤ්ඤාභි සංකාරවලින් යම් යම් කලබලකාරී ප්‍රාගික චේතනාවක් වෙන්න පුළුවන්. ඒව පස්සේ වෙනවා. එහෙම මාර දුරු තිනවා. නමුත් ඒවට උත්තර දීමට යම් කිසි කෙනෙක් සිත යොමු කළොත් මේ විසඳුම ඔක්කොම ඉවරයි. ඇයි? එයාගේ සිත බහිනවා මෙහෙම වුණොත් මම මොකද කරන්නේ? කිව්වහම අරව අමතක වෙලා ඒ ගැන කල්පනාවට වැටිච්ච ඇටි මේක විනාශයි. ඒක නිසා වර්තමානයේ පාවිච්චි කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ විශේෂ අවවාදයක් දීලා තියෙන ඕකයි. ඒක තපනීය ප්‍රශ්නයක්. ඒක තපනීය වුණේ කොහොමද නිසාද? උත්තර දෙන්න ගියොත් ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් උත්තර දෙන්න ගියොත් මේ කරන ටිකත් ඉවරයි. ඒකට කරන ටික ඉවරෙන්නේ මොකෙන්ද? දැන් වර්තමානයේ තියෙන කාරණයට පිළිතුරු දෙමින් අනාගතයට රාගයක් මත වෙනවා. අනාගතය පිළිබඳව රාගයක් මත වෙනවා. ඊළඟට ගැටුමක් එහෙම වුණොත් හොඳ නැහැ කියන ගැටුමක් ඇති වෙනවා. ඔන්න ඕක නිසා ඒ කොටස තපනීය විය යුතුමයි. උත්තර දෙන්න බෑ. උත්තර දුන්නොත් විනාශයි. ඔක්කොම ප්‍රශ්නේ අවුල් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා සිතවිලි ගමන් කරන හැටි. ඒ සිතවිල්ල ආස්සේ තියෙන තවත් කාරණයක් ඒ ගෙනියන ක්‍රියාවටම අවහිරකම් කරනවා. ඒක පරාජය කරනවා. ඒක නිසා ඒ කොටස එක්ක කිසිම සම්බන්ධකමක් ගන්න හොඳ නැහැ. මාව මැරෙයිද?
මෙහෙම ගිහිල්ලා මට මේක කරගන්න බැරි තත්ත්වයක් මොන හරි උදා වෙයිද? ඒ මුකුත් ඕනේ දැන් කරන එක කරමින් ලැබෙන සැපේට සම්බන්ධකම් කරගෙන ඇලීම නැති සිතක් පහළ කරමින් එතෙන්ද එනකන් තමන් කරන එකයි ඇත්ත කියන එක බුදුහාමුදුරුවෝ. එතකොට විසඳන්න තියෙන ප්‍රශ්න තුනයි. එක ප්‍රශ්නයක් අස් කරනවා. එතකොට හැම වෙලෙම ප්‍රශ්න හතරකට මැදි වෙලා අපි ජීවත් වෙන්නේ. ඔය ප්‍රශ්න හතර හැම කරුණක් උඩම තියෙනවා. ඉතින් ඒව වැල්වට අරන් කිසි වැඩක් නැහැ. මේ ඊටාම ප්‍රධාන ප්‍රශ්නේ. ප්‍රධානම ප්‍රශ්නයයි දැන් මේ කොටස් හතරකට බෙදලා මේ විසඳන හැටි පෙන්නලා හතරවෙනි කොටස විසඳන්න එපා මේ කියන එක උදාහරණ තියෙනවා. ඒකට ලෝකීය වශයෙන් උත් අපි එකට යන්තම් හැඟීමක් ඉංගියක් පෙන්නුවා. ඒක ඒ තරම් සාර්ථක ක්‍රියාවක් නෙවෙයි. මේක ඊටාම සාර්ථකයි. මේ ක්‍රමයට යම් කිසි කෙනෙක් දිවි පෙවත ගෙන යමින් මා සැනසෙන්න ඕනේ කියලා මේ ප්‍රශ්න විසඳුම් ආකාරයෙන් තමා සිටිවිලි දෙසට යොමු වුණොත් ඒවා දෙස බැලුවොත් ඒකාන්තයෙන්ම පේනවා ඇති මාගේ සිතට හැම වෙලේම ඉන්න ප්‍රශ්නයක් නේද කියලා. දැන් අපි මේක හමින් ඒක ඇත්තේ ඒකෙන්ම උපදින ප්‍රශ්න. ඉතින් මේක ඒ සම්බන්ධව මේ ප්‍රශ්නට විසඳුම් ලැබෙන නිසා නිශ්ශබ්දව මේ ආයත ඉන්න පුළුවන්. නමුත් මෙතනින් ගිලි වුණාට අයින් වුණාට පස්සේ নানা ආකාරවල ප්‍රශ්න වලට තමාගේ ජීවිතය ඇතුල් වෙනවා. ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා නැවත කාරණා ගැන සාකච්ඡා කරලා තමයි නිගමනයේ තීරණය දෙන්නේ. ඔය තුනට බහලා ක්‍රියා කරනකොට ජීවිතයේ මෙලොව වශයෙන් සැනසෙන ඇති. ඒ ක්‍රියාව ගෙන යන තුරු යා සැපෙන් කාලය ගත කරනවා ඇති. මේක සාර්ථක වෙනකොට සමාජයේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සදාකාලික සංසමයේ කියන නිවන් අවබෝධ කිරීමේ தත්ත්වයට දක්වා ජීවිතය ගෙන යන්න පුළුවන් වෙනවා ඇති. ඒක ඕකයි අදට කියන දේශනාව. ඒ දේශනාව වශයෙන් යම් කිසි ප්‍රශ්න මතුවෙනවා නම් තවත් ඒක තේරුම් කරගන්න. ඒ ප්‍රශ්න දැන් ඇහුවට කමන්නේ. එතකොට අපි මේ හැම ප්‍රශ්නයකම අවතර කොටසක් විසඳන්න අතාරින්න. අයින් කරන්න කොටසකුත් තියෙනවා. ඒකට අවතාවත් අපේ ප්‍රශ්න ගන්න වෙන්නේ. නෑ ප්‍රශ්න තුන්වෙනි කොටස දක්වා ගමන් කරලා ඒ ප්‍රශ්නය විසඳනකොට ඒ තුලින් ප්‍රශ්නේ निराකරණය වෙනවා මිසක සිතෙන් මතු කරන්නා හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ගියොත් ඔක්කොම අවුල් වෙනවා කියන එකයි බුදුහාම. තොද්දා අපි ගත්තොත් යම් කිසි කෙනෙක් සංසාරය ගැන කලකිරලා දැන් මහාන වෙන්න ඕනි කියන හැඟීමක් ප්‍රශ්නයකට ආවොත් මං කොහොමද මේ දුකෙන් ගිලෙන්නේ? ඔය ඒකට විවේක ගන්න ඕනේ. ඒක සිතුවිලි මේ ජීවිත සංවිධානය කරන්න මේ ජීවිත රටාවට බහින්න ඕනේ. අන්න ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. නමුත් ඒක විභජනය කරලා පිළිතුරු දෙනකොට ඒ ජීවිතයටපත් වෙන්නේ මම මොන විදිහේ ගුරු ඇසුරෙන්ද? ඒකට ගුරුවරුත් හම්බ වෙනවා. ඒ දෙවියන් ආදීර. ඊළඟට එයා හිතන්න ඕන මම වැටෙන්නේ අලුත් පරිසරයකටයි. ඒ පරිසරේ নানা ආකාරවල පුද්ගලයෝ ඉන්නවා. ඒතර එතන මම මේ ජීවිතය ගෙනියන්නේ මේ ප්‍රශ්න පිළිතුරු දෙන්නේ කොහොමද? ඒ ඔක්කොම මම පිළිගන්නවා. ඒ ඔක්කොම මම පිළිඅරගෙන ඒ වගේම අර හොඳ ගුරුවරයා ඇතුලේ මේ කියන ජීවිත රටාවට බැස්ස හැටි මට පුළුවන් අර වැඩේ කරගෙන යන්න. ඔය අතරතුරේ මට ලෙඩක් ඇදිලා ඇඟට වැටුණොත්
නැත්තම් අන්තභාගය දුනොත් මොකක් හරි උහුලන්න බැරි අසනීපයක් හැදුනොත් මම කොහොමද මේ කරන්නේ? ඒකට උත්තර දෙන්න යනවා. ඒවල මේ වැඩේ කරන එක නෑ. ඒක ඒ වෙලාවට පුළුවන් හැටියට ඒකට මුණ දෙනවා. මෙහෙමයි මම මේකේ රටාව හදන්නේ. අන්න එතකොට එතනත් තපනීය ප්‍රශ්නයක් තියෙනවා. තපනීය ප්‍රශ්නයන සමහර උදාහරණ වෙන දැන් සමහර ප්‍රශ්න වලට වාදනයවා ලෝකයේ ඉතිරද සාස්ත්‍රද ඡේද මෙතෙන් පස්සේ ලෝකයක් නැද්ද ජීවිතය සදාකාලිකද නැත්නම් මේකෙන් ඉවරනවාද කියන ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඔය ප්‍රශ්න වලින් වැඩක් නැහැ. මේ ජීවිතයේ දුකින් ගැනීමේ ප්‍රශ්න විසඳන්නේ මම වෙන්නේ. එතකොට දැන් තපනීය කියන විදිහට ඔය ප්‍රශ්න වලට යන්න උත්තර කියන්න ගියොත් ඒ කාලයක වෙනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ කියන ප්‍රශ්න වලට තපනීය ප්‍රශ්න එක පොදුර සඳහන් කරනවා. ඔව්. ඒක අපි මේ කලින් මතක් කළා. බුදුහාමුදුරේ ප්‍රශ්නයක් තපනීය කළේ නැහැ. ඒ අවතර දැන් අර ආමුදුරන්ගේ කතාව අර වෙදගුණෝදින් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තපනීය කරෝතින් අවතර ඒත් එක හිතේ හැමතිස්සෙම රැවුදුලා දෙනවා මම වෙනවා මොකද වෙන්නේ කියන්නේ. ඒක තපනීය කිව්වට තපනීය කරන්න බෑ. නෑ ඒක තපනීය කරන්න ඕනේ කියන එකයි තපනීය කරන්න බැයි නම් මහාන නොවි නිකයිද. තපනීය කළ යුතුයි. මම ගියෙක් වශයෙන් මම ලෙඩ වෙනවා ලෙඩවලුන් තුනක් කරන්නේ. මම එක්කෝ ඉන්ෂුරන්ස් එක කරන් තියා ගන්නවා මම හොස්පිටල් එකට අපු කරලා ඒකෙන් මට ට්‍රාන්ස්ෆර් කරන්න. නැත්නම් මම බැංකුවේ සර්ටිෆිකේට් දාලා දෙනවා මට හරි කියනවා මේ ප්‍රශ්නේ කොහොමද හොස්පිටල් අපු කරන්නේ. ඒකෝට මේ ප්‍රශ්නෙට මම සෑහෙන දුන්නක් අරගෙන තියෙනවා. එනේ තපනීය කවතින් අතර මම දුක් කරන්න බැරි වෙනවා. ඔව් දැන් ඒ ගිහියෙක් වශයෙන් බැංකුවේ සල්ලි දානවා ඉන්ෂුරන්ස් පොලිසි එකක් ගන්න ඒ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් පිළිතුරු දෙන්නේ නැහැ. අන්තභාගය ඇදලා ඇඳේ ඉන්නකොට එනවානේ අර සල්ලි වලින් ඔව් ඒක නිසා ඒක ඒ වෙලාවට එන හැටියට පිළිතුරු දෙන්න මිස වෙන මොනම ලෙසකින්වත් ඒකට පිළිතුරක් නැහැ. නැති නිසා කිව්ව පිළිතුරු දෙන්න යන්න එපා කියලා. එතකොට අර හාමුදුරන්ගේ ප්‍රශ්නේ ඔය දැන් මහත්මයාගේ ඉන්ෂුරන්ස් ප්‍රශ්නේ ඒ ඔක්කොම දැන් මහත්මයාගේ හිතේ නැහැ දැන් ඒක. දැන් නැහනේ. දැන් මේ හොඳට මේකට කම් දීලා තියෙනවා. ඔන්න ඔය ඒ දැනට කරන්න පුළුවන් හරිය කරගෙන යනවා. බැරි ප්‍රශ්නේ දැනට නැති ප්‍රශ්නේට පිළිතුරු දෙන්න එපා. ඒ ප්‍රශ්නේ ආපු හැටි පිළිතුරු දෙන්න එකයි. ඒකට යා ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. අන්න එහෙමයි මේ තපනීය කියලා. කොතනද? හතරවෙනි ඔව් ඒක තමයි අර මේ ඒක අස් කරන්නේ. ඒකට අපණියයි කිව්වා පාවිච්චි කරන්නේ නැහැ කිව්වේ. ඒ අර ස්වභාවික වශයෙන් ප්‍රත්‍යඥයාගේ සිත අනාගතය කරා ඇදී යන නිසා ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න එපයි කිව්වේ අනාගතෙන් අයින් කරන්න. ඒකයි. අනාගතේ හිතන්නේ. ඔව්. තපනීය ප්‍රශ්නයක් නැති නිසාද මම බුදුලා නිසා නැති දෙන්නේ නැහැ. තපනීය ප්‍රශ්න බුදු නෙවෙයි කියලා හිතේ නැති නිසා. නෑ උන්වහන්සේගේ ඒ ප්‍රශ්න හතර උතන තිබුණා. ඒ තපනීය ප්‍රශ්නෙත් එතන තියෙන මොකක්ද? බැරි වෙලාවත් මට මේ බැරි වෙලාවත් මට බුදු වෙන්න බැරි වුණොත් කියන ප්‍රශ්නෙට උන්වහන්සේගේ පිළිතුර මොකද්ද? නැගිටින්නේ නැහැ. ඒ ඕන එකක් විතරයි. එතන තපනීයයි ප්‍රශ්නේ. ඒකට මොකද කරන්නේ? ඒකට මම මුකුත් කරන්න යන්නේ නැහැ. බැරි වීම. මම නැගිටින්නේ නැහැ. මම නැගිටින්නේ බුදු වෙලයි. ඒ කියලා කිව්වේ ඒ තරම් විශ්වාස නිසා. ධාරි තපනීය ප්‍රශ්නේ ඉතන තියෙනවා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවත් උන්වහන්සේක පාවිච්චි කළේ. ඒක ඕන එක. ඒක තේරුණාද මන්ද?
දැන් අර පාලනය අදිනවා පටිපුච්ඡති කියලා. සුඛං සුඛති සුඛං පටිපුච්ඡති කියලා. හොඳින් අවදි වෙනවා කියලා. ඒකෝට දැන් බුද්ධ කියන වචනේහි තේරුම මේ අවදි වූ තත්තා කියන තේරුම එකකින් ලැබෙනවා. මේ අනිත් අය ඊගාගෙන ඉන්නවා බුද්ධ කියන උච්චති කියන පාලි වචනේ බුද්ධ කියන වචනේ හැදලා ඒ කියන්නේ අවදි වී තත්තා කියන තේරුම ලැබෙනවා. දැන් ඉංග්‍රීසියෙන් awakenment කියලා කියන්නේ අද ඒ කියන්නේ අවදි වූ කියන්නේ යන්න පෙනෙන ස්වරූපයට පත් වූ තත්තා කියන තේරුම දෙක ලැබෙන්නේ. ඒකේ බුද්ධිමත් ජීවිතය කියන එකත් අවදි වූ තත්තා කියන අවදි උත්තමයා කියන තේරුමත් ඒ දෙකම බුදුහාමුදුරුවෝ ගන්න පුළුවන්. එහෙනම් අපට ඕනෝ දිවලාවට ඕනෝන ආකාරයෙන් වචන වල අර්ථ මුකුත්ම ගන්න බෑ. ඒකට අයිති වෙනමම අර්ථයක් තියෙනවා. එච්චරයි ඉන්නවා මුකුත් බෑ. එක එක චොදන්න බෑ. බුද්ධි කියලා කිව්වේ දැන් බුදුහාමුදුරන්ට බුද්ධ යන වචනේ ආවේ සියලු දුකින් නිදහස් වීම සඳහා දත යුතු සියල්ල දැනගත්තේ කොයි අවස්ථාවේද? ඒ අවස්ථාවේ උන්වහන්සේට වෙන නමක් නැහැ. ඒකට බුදුහාමුදුරුවම ඒක අර ගලපලා පෙන්නවා මේකේ නියම නම බුද්ධයි කියලා. බුද්ධයයි. එතකොට බුද්ධි කියන්නේ දුකින් ගැලවීම සඳහා තමා තුළ තිබෙන නිර්වෘල් දැනීමට කියන බුද්ධිය. එතකොට ඕනෑම කෙනෙක් දැන් බුදුහාමුදුරන්ගෙන් උපකාර ජීවකයා ඇව්වා වහන්සේ බ්‍රහ්මද දේවද මනුස්සද යක්ෂද කවුද? ඔය කෙනෙක් නෙවෙයි මම. බ්‍රහ්මන් නෙවෙයි. මනුස්සත් නෙවෙයි. යක්ෂ. ඒ මොකද? මනුස්සයෙක් කියන බුද්ධයාගේ සිතේ තියෙන රාග ආදී ලෝභ ද්වේෂ මගලඟ නැහැ. දේවත්වයේ ඒ දිව්‍යමය ජීවිතවල පවතිනා වූ සමාධිමය රාග ලක්ෂණේ නැහැ. බ්‍රහ්ම කියන ධ්‍යානාදී ඒ උසස් සියුම් තත්ත්වයට ගිය සිත්වල පවතින රාග සියුම් සිටිවිල්ල මයිගාව නැහැ. ඒක නිසා ඔය එක්කෙනෙක් නෙවෙයි. හැඩෙන් මිනිසෙක් තමයි. නමුත් සිටිවිල්ල මොකුත්ම නැහැ. ඒක නිසා මම සියලු දුක ඒවා ඔක්කොම දුක් සහිත මිශ්‍රණ. සියලු දුකින් නිදහස් වීමට කාරණා ඔක්කොම තුල සංවිධානය වෙලා තියෙන නිසා මගේ ළඟ තියෙන්නේ බුද්ධියයි කියන චිත්ත ශක්තිය. චිත්ත ශක්තියයි. අන්න ඒක නිසා මට ඔය නමින් කතා කරනවා වෙන මොකුත් කියන්න බෑ. දේව බ්‍රහ්ම මනුෂ්‍ය මොකුත් කතා කරන්න එපා. බෑ. ඒක බොරු කියන්නේ. ඒක නිසා මම බුද්ධයි කියලා ඉතින් මේ උජාරුවට කිව්ව නෙවෙයි. චිත්ත ලක්ෂණේ තියෙන ධර්ම ස්වરૂපේ දීපත් කළා ඕකයි ඕකේ නම කියලා. ඒක නිසා ඕන එක නම් ඔකට දාන්න බෑ. බුද්ධ නම් ඒ වචනේ පාවිච්චි කරනවා නම් කියන්නේ සියලු දුකින් නිදහස් වීමේ ක්‍රමය දන්නවා. එතකොට අපි බෞද්ධ කියන බුද්ධිමත් කියන தත්ත්වය අපේ ළඟ යම් මොහතක තියෙනවනම් ඒ මොහොතේ අපි දුක් නොවිඳින මොහොතකුයි ඒ මොහොතට කියපු නම කුයියේ කියන්නේ. එයා බෞද්ධයා කියලා කිව්වම නම් ඒ බෞද්ධ නම ඉතින් අපි නිකන් හඳුන්වීමේ නමක් තියෙන වශයෙන් දාලා තියෙනවා. නමුත් බෞද්ධ කියලා කියන්නේ එයා ඒ ජීවිතේ යම් වෙලාවකට දුකක් නැතුව සැපයෙන් තමාගේ සිතිවිලි සංවිධානය වෙලා තියෙන ඒ මොහොතට ඒ කාල සීමාව විතරයි යා බෞද්ධ. සම්මා දිට්ඨිය තුලිනුයි බුද්ධිය හදන්නේ. සම්මා දිට්ඨිය නැත්තම් බුද්ධිය හැදෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ යමක් පිළිබඳව හරි දැකීම ඇති කරගත් ගැනීම. හරි දැකීම ඇති කරගත්තට පස්සේ උට පුළුවන් දුක් නොවිඳ ඉඳ කරන්න ඕන මම මෙහෙමයි, හිතන්න ඕන මෙහෙමයි, පිළිපදින්න ඕන මෙහෙමයි. අන්න ඒකයි බුද්ධිය කියන්නේ. පස්සේ ඒ යම සම්බන්ධයෙන් ඇති වූ දුක හිතෙන් නැති වෙනවද? ඒ හිතෙන් නැති වෙන්නේ ඊට උගුණ කරන ක්‍රියාමාර්ගය ගන්න ඕන.
දැන් මෙයා මේ සතා විෂකරු සර්පයෙක් කියලා හඳුනපු තරමින් ඒක ළඟ වාඩි වුණොත් මෙයා හඳුරලා ළඟ වාඩි වුණොත් ඒක දෂ්ට කරනවා. මේක විෂකරු සර්පය. ඒක නිසා කිට්ටුවේ ඉන්න හොඳ නැtei කියලා ඈත් වුණොත් තමයි ඒ සතාෙන් බේරුණා. ඒක නිසා ඈත් වීම කෙරෙන්න ඕනේ. ඒකයි විඥා කියන්නේ. විඥා කියන්නේ ඒකයි. එතකොට චක්කු ඥාන පඤ්ඤා විඥා කියන ඔය හතර එකාවිච්ච තමයි ආලෝක කිව්වේ එකට කිව්වේ බුද්ධි. එතකොට ප්‍රශ්න ඉවරයි. දැන් ඉතින් මා හිතනවා මේ කාට කාරණේ තේරෙන්නේ නැති. අපි හැම වෙලේම ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා. ඒකට පිළිතුරු දිය යුතු ආකාරයයි මේ අද දේශනාවේ විස්තර වුණේ. එතකොට හැම වෙලාවෙම පිළිතුරු නොදී යුතු කොටසකුත් තියෙනවා. ඒ මොකද අනාගතය ගැන සිතනොත් ඒකට පිළිතුරු දෙන්න යන්න ඕනේ නැහැ. වර්තමානයේ ගැන විතරයි පිළිතුරු. අන්න ඒ ආකාරයෙන් ජීවිතයට ගෙන යනකොට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඒ සාර්ථකත්වයේ බලාපොරොත්තුෙන් දැන් මේ පින්නක් පිරිස මේ ඉතිරි කාලේ භාවනාවේ දෙන්න ලෑස්ති වෙන්න ඕන. ඒකට අපි විසින් දැන් මේ පිරිස මේ ආකාරයෙන් ගුණ පිරීමේ මහා උනන්දුවක් දක්වමින් මේ කාලය ගත කරමින් මේ වමනා කරන කර්ම සාගත්තා වගේම මේ ඉදිරි කාලය තුලදී Tamanට පුළුවන් කාලය සිත ඊට අනුව සංවිධානය කිරීම සඳහා ගන්නා මේ උත්සාහය දිස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සමූහයාද නමින් නැසීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාද භූත පින්නතුන්ද ලෝසතුන්ද අපේ මේ උදාාර ක්‍රියාවට සහකාරී වෙත්තා. අප පුරන්නා මේ ධර්ම ශක්තිය ඒ සමටමත් අපටත් එකසේ නිවන් අවබෝධ